ප්‍රධාන වශයෙන්ම මේ මතක් කළොත් හොඳයි කියලා හිතුණ පරයයන් කීපයක් තිබුණා මතක් කරන්න. ඒකෙදි මේ අපි සාමාන්‍යයෙන් ධර්ම විග්‍රහයන් සිද්ධ කරගන්නකොට ඒ ධර්ම විග්‍රහයන් සිද්ධ කර ගැනීමේදී වැදගත් වෙන සහ අවශ්‍ය වෙන පරයයක්. ඉතින් අපි පටිසම්භිදා වර්ගයේ බලනකොට ඒ වගේම නොඑක් සූත්‍ර දිහා බලනකොට අපිට හම්බෙනවා මෙන්න මේ විදිහේ යෙදීම් ටිකක්. අපිට සමහර තැනකදී ලැබෙනවා චක්කුම් භික්ඛවේ පරිඤ්ඤයයන් කියලා දෙයක්. රූපා පරිඤ්ඤය. මහණෙනි ඇස කියන එක පිරිසිඳ දකින්න, රූප කියන එක පිරිසිඳ දකින්න. තව තැනකදී හම්බ වෙනවා අපිට චක්කුම් භික්ඛවේ පහතබ්බා රූපා භික්ඛවේ පහතබ්බා. චක්කුම් භික්ඛවේ පහතබ්බං කියනකොට මහණෙනි ඇස ප්‍රහාණය කළ යුතුයි. රූපා භික්ඛවේ පහතබ්බා කියනකොට රූප ප්‍රහාණය කළ යුතුයි කියලා තැන් හම්බ වෙනවා. ඊට පස්සේ සච්චිකාතබ්බයි කියලා කියන්නේ සාක්ෂාත් කළ යුතුයි කියන එක. ඒව ගැන කතා කරනකොට චක්කුම් භික්ඛවේ සච්චිකාතබ්බං රූපා භික්ඛවේ සච්චිකාතබ්බා කියලා තැන් හම්බ වෙනවා. මහණෙනි ඇස කියන එක සාක්ෂාත් කළ යුතුයි, රූප සාක්ෂාත් කළ යුතුයි කියලා හම්බ වෙනවා. එතකොට දැන් අපි කතා කළා ඇස කියන එක පිරිසිදු දැක්ක යුතුයි කියලා, ඇස කියන එක ප්‍රහාණය කළ යුතුයි කියලා, ඇස කියන එක සාක්ෂාත් කළ යුතුයි කියලා අපි තුන් තැනක හම්බ වුණා. මේක අපි චතුරාර්ය සත්‍යයට බහලා බැලුවොත් අපිට හම්බ වෙනවා චක්කුම් භික්ඛවේ පරිඤ්ඤයයන් කියලා කතා කරන තැනදී පරිඤ්ඤයයි කියලා කියන්නේ මොන සත්‍යයට අදාළවද? දුක්ඛාර්ය සත්‍ය. දුක්ඛම් භික්ඛවේ පරිඤ්ඤයන් දුක කියන දුක්ඛාර්ය සත්‍ය තියෙන පිරිසිඳ දැකීම සඳහා. එතකොට ඔන්න හැක් හම්බ වෙනවා අපිට දුක්ඛ සත්‍යයට අයිති පිරිසිඳ දැක්ක යුතු දෙයක් හැටියට අපිට හම්බ වෙනවා ඇහැ කියන එක. ප්‍රහාණය කළ යුත්තේ කුමක්ද? පහතබ්බ වෙන්නේ සමුදය සත්‍ය. සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි. එතකොට ඇස ප්‍රහාණය කළ යුතුයි කියලා කියනවා නම් මේ ප්‍රහාණය කළ යුත්තේ කුමක්ද? සමුදය සත්‍යයට අයිති. එතකොට ඇහැ අපිට හම්බ වෙනවා දුක්ඛ සත්‍යයට අයිති දෙයකුත්, ඇහැ කියන එක අපිට හම්බ වෙනවා සමුදය සත්‍යයට අයිති දෙයකුත්. චක්කුම් භික්ඛවේ සච්චිකාතබ්බං කියනකොට සාක්ෂාත් කළ යුත්තේ කුමක්ද? නිරෝධ සත්‍ය අපි සාක්ෂාත් කළ යුතුයි. එතකොට අපිට හම්බ වෙනවා නිරෝධ සත්‍යයට අයිති සාක්ෂාත් කළ යුතු හැකුත්. එතකොට අපිට මෙන්න මේ ඇහැ ගැන කතා කරන තැන් ටික ගැන ආර්ය සත්‍ය තුනකට කතා කරන ඇහැ ගැන අපිට අවබෝධ කරගන්න වෙනවා. තේරුම් ගන්න වෙනවා. මොකක්ද මේ කතා කරන ඇහි මේ තුන් අවස්ථාවන් කියන එක ගැන අපිට පැහැදිලි කරගන්න වෙනවා. එතනදී චක්කුම් භික්ඛවේ පරිඤ්ඤයයන් කියනකොට මහණෙනි ඇස පිරිසිඳ දැක්ක යුතුයි කියනකොට ඇත්තටම මේ කතා කරන්නේ දුක්ඛාර්ය සත්‍ය ගැන. දුක්ඛාර්ය සත්‍ය කියලා කියනකොට මේ ඇහැ ගැන කතා කරන්නේ ඇහැ දුකට අයිති දෙයක් හැටියට මේ කතා කරන්නේ. ඇහැ දුකට අයිති දෙයක් හැටියට කියලා කියන්නේ ඇහැ කියන ධර්මය දුක්ඛ සත්‍යයට යටත් වූ ධර්මයක්. ඇත්තටම පවතින ඇහැක් තියෙනවා නම් මේ ඇහැ මොන ධර්මයක්ද? දුක්ඛ ධර්මයක්. ඇහැ කියන එක දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඇහැ කියන එක පීලනාර්ථයෙන් දුකයි. සංකතාර්ථයෙන් දුකයි. සංతాපාර්ථයෙන් දුකයි. විපරිණාමාර්ථයෙන් දුකයි. ඇහැ කියන එක පීලනාර්ථයෙන් දුකයි කියලා කිව්වේ පෙළීම නිසා ඇහැ කියන එක දුකයි. ඇහැ පෙළෙනවා කියලා කියන්නේ ඇහැ තනියෙන් හටගත්ත දෙයක් නෙමෙයි. ඇහැ කියන එක අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බත්ති ලක්ෂණ නොදකීම කියන මෙන්න මේ කාරණාවන් නිසා හටගත්ත දෙයක්. ඇහැ කියන එක නිකන් හැදුණු දෙයක් නෙමෙයි. ඇහැ කියන එක අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බත්ති ලක්ෂණ නොදකීම කියන මේ ධර්මයන් නිසා ඉපදුණු දෙයක්. එතකොට ඇහැ කියන එක එක පැත්තකින් අවිද්‍යාව නොදන්නාකම නිසා උපදවු.
ඇහැ කියන එක පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් උපදවපු දෙයක් නව පුරාණ කම්ම වර්ගයේදී එහෙම දක්වන්නේ. මේ පුරාණ කර්මයෙන් හදපු දෙයක් කියලා. එතකොට පෙර නොදන්නා කම නිසා පෙර ඇති කරගත්ත අවිද්‍යාවන් පෙර ඇති කරගත්ත සංස්කාර ආදී ධර්මයන් නිසා අපිට ඇහැ කියන දේ ඉපදුනා කියලා කියනවා. ඇයි මේ භවයට ප්‍රතිසන්දි වශයෙන් පැමිණිලා විඥානයාගේ පැමිණීම පිණිස හේතුනෙත් අවිද්‍යා කර්මයමයි. ඒ වගේම නැවත නැවත ආයතන ඉපදවීම පිණිස අපිට ඇති වෙලා තියෙන්නේ මේ කාම ධාතුවේ ඇති බවට ගත්ත චේතනාවෙන් ඇති බවට ගත්ත දේවල් විඳීම පිණිස නැවත නැවත ප්‍රසාදයන් උපදවන බව सिद्ध කරන්නේ අවිද්‍යාව සහ කර්මය කියන මේ ටිකෙන්මයි. එතකොට අවිද්‍යා කර්ම තණ්හා ඇහැ කියන එක තණ්හාවෙන් උපදවන දෙයක්. තණ්හාවෙන් උපදවන දෙයක් කියලා කිව්වේ ස්කන්ධ ටිකට තණ්හා කරපු නිසාමයි මේ වගේ කයක පැවැත්ම කියන දේ සිද්ධ වෙන්නේ. නැවත නැවත ඇහැ හදන්නට ප්‍රත්‍ය වෙනවා තණ්හාව කියන දේ. අවිද්‍යා කර්ම තණ්හා කියන මේ තුනම ඇහැ හදන්නට හිත පැත්තෙන් ප්‍රත්‍ය සපේන ධර්මතා. ආහාරය කියලා කියනවා. ආහාරය කබලින්කාර ආහාරයෙන් හැදෙන ඕජාව අටවෙනි කොට ඇති රූප කලාපගෙන විද්දෙන ආහාරයට. එතකොට ඒ ආහාර ප්‍රත්‍යයෙන් මේ ඇහැ මේ විදිහට සකස් කරනවා කියන එක सिद्ध කිරීම සඳහා අර හිත පැත්තේ දෙන හේතු ටික වැය වෙලා තියෙනවා. එතකොට ඇහැ තනියෙන් නිකම්ම හටගත්ත දෙයක් නෙමෙයි. කන බොන බත්කාම් කව්පිමුන් ඇට වලින් එකපාර ඇහැ හැදුනත් නෙමෙයි. ඇහැ කියන දේ හදන්නට සුදුසු මේ වගේ හේතු ටිකක් ඇති තැනක ආහාරයේ ඇති ඕජාමය ස්වභාවය ඇහැ චක්කු ප්‍රසාදයක් බවට පරිවර්තනය කරගත්තා. ආහාරය නිසා එන ආහාරයේ හැකියාව මත අපි මේ විදිහට ඇහැ කියන එක හදාගත්තා. එතකොට මේ ධර්මය උපදින්නේ නැත්තම් මේ ධර්මයන්ගේ පැවැත්මක් නැති කලෙහි ඇස කියන එකේ පැවැත්මක් නැති වෙනවා. අපි ගත්තොත් තව පැත්තකින් ගත්තොත් කම්ම චිත්ත ඍතු ආහාර කියන දේවල් ටික ඇහැ උපදින්න හේතුයි. ඒකට කියනවා චතු සමුත්ථානිකයි කියලා. කර්මය, චිත්තය, ඍතුව සහ ආහාරය. එතකොට මේ කම්ම චිත්ත ඍතු ආහාරය හෝ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මෙන්න මේ ලක්ෂණයන් ඇති කල්හි ඇහැ කියන දේ හට ගන්නවා. මේ ධර්ම ටික නැත්තම් ඇහැ කියන දේ හටගන්නේ නැතුව යනවා. මේ ධර්මය වෙනස් වුණොත් ඇහැ කියන දේ වෙනස් වෙනවා. එතකොට ඇහැ කියන දේ අද උපදින මට්ටම පිළිබඳව පවත්වන්නේ අපිට චිත්ත ප්‍රත්‍යයෙන්. ඇහැ වෙනස් කරන්න පුළුවන්කම තියෙන ඕනේ නම් සිතට. එහෙම සිත වෙනස් වුණොත් ඇහැ වෙනස් කරන්න පුළුවන්. ඒ නිසානේ දිබ්බ චක්ක ආදී උපදවලා මේ තියෙන ඇහැට වඩා ස්වර්ණ දුර්වර්ණ රූප බලන්න පුළුවන් මට්ටමට මේ ඇහැපත් කරගන්නේ. ඒ වගේම සමහර වෙලාවට මේ ප්‍රකෘති රූප නොපෙනෙලා වෙනත් රූප පේන මට්ටමට මේ චක්කු ප්‍රසාදයේ හිත වඩන කෙනෙකුටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තව කෙනෙකුගේ කර්මයේ බලවත් වීම මත මිලක්ක තිස්ස කතාවේදී වගේ වතුර පෙනෙන තැනක වතුර නොපෙනී යන්නේ. ප්‍රසාදයේ වෙනස් කිරීමේ බලයක් හිත පැත්තේ තියෙනවා. ඒ හිත පැත්තේ ඇති බලවත් භාවය මත ඊළඟට පහළ වෙන චිත්තචෛතසික ධර්මයන් වෙනස් කරලා ඕනේ නම් අපායක් නිර්මාණය කරන්න පුළුවන් මෙතනම. මෙතනම Tamanට පේන දේවල් සෙමසොටු මල මුත්‍ර විදිහට පේන විදිහට ප්‍රසාදයේ සකස් වුණොත් පේන්නේ මේ විදිහට තමයි. එතකොට අපි එදත් කතා කළා ප්‍රසාදයට ඕන විදිහට පේන්නේ කියලා. රූපකාණ්ඩේ කතා කරනකොට අපිට මේ ඇහැට පේන්නේ තියෙන දේ නෙමෙයි ප්‍රසාදයට ඕන දේ පෙන්නනවා කියලා. ප්‍රසාදේ නිකම්ම හැදුනේ නැහැ. ප්‍රසාදේ අර වගේ ප්‍රත්‍ය ඇති කල්ලි හැදුන දෙයක්. එතකොට ඇහැ කියන එක හේතු නිසා හටගත්ත දෙයක්. හේතු නැති වෙනකොට මොකද වෙන්නේ? ඇහැ නැති වෙලා යනවා. කැම්බීම ආදී ආහාරයෙන් ලැබෙන ඕජාමය පැත්ත නැති වුණොත් මොකද වෙන්නේ? ඇහැ නැති වෙනවා. ඒ වගේම මේ ඇහැ හදන්නට සුදුසු මට්ටමේ නැවත නැවත ඇහැ උපදවන කර්මාභි සංස්කාරයක් නැති වුණොත් මොකද වෙන්නේ? ඇහැ කියන දේ නැති වෙලා යනවා. හිත යෙදෙන්නේ නැති වුණොත් ඇහැ කියන දේ නැති වෙලා යනවා. එතකොට ඇහැ කියන දේ හේතු නිසා හටගත්තු ධර්මයක්. එතකොට ඇහැ පවතින්නේ හේතු ටික ඇති කලින්. ඇහැ පවතින්නේ
හේතු ටික තිබුණොත් විතරයි ඇහැ කියන දේ පවතින්නේ. හේතු නැති වුණොත් ඇහැ නැති වෙලා යනවා. එතකොට ඇහි ස්වභාවය ඒ නිසා හේතුව ඇතිකල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් නිසා ඇහැක් පිළිබඳව කියනවා සංකතයි කියලා. හේතු නිසා හටගත්ත හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඇහැට පුළුවන් කමක් නැහැ චක්කු ප්‍රසාදයට මමයි ඉපදුනේ කියලා මට ඕන විදිහට ඉන්නවා කියලා ඉන්න. එහෙනම් මේ හේතුවට ඕනකම් පුළුවන් කමකුත් නැහැ. හේතුවට අවශ්‍ය විදිහට හැකියන දේ පවත්වගෙන යන Tamanට පවතින්න. ඒ නිසා මේ හේතු ධර්මයන්ගේ ඇති පෙළෙන ලක්ෂණය නිසා හේතුවට කියනවා පීලනාර්ථයයි කියලා. හේතුන්ගේ ඇති පෙළීම. ඔකෝනේ නම් තේරුම් ගැනීමේ පහසුවට තව පරයයකින් කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඇහැට පුළුවන් කමක් නැහැනේ තනියම පෙනී සිටින්න. ඇහැ තියනවා කියන එක අපි දන්නේ කුමක් ඇති කල්හිද? රූපයක් ඇති කල්හි. ඇහැ කියන එක ප්‍රකට වෙන්නේ රූපය ඇති කල්හි මිසක ඇහැට පුළුවන් කමක් නැහැ තමන්ගේ සිටීම වෙනත් ආකාරයකින් පෙන්ලා දෙන්න. ඇහැ තියනවා කියන්නේ එයා රූපයට සාපේක්ෂවනේ අපි ඇහැ තියනවා කියලා කියන්නේ. රූපේ පේනවා නම් ඇහැ තියනවා. රූප පේන්නේ නැත්නම් ඇහැ නැහැ. එතකොට අපි ඇහැ තියනවා කියලා කතා කරන්නේ රූපය ඇති කල්හි, රූපේ තියනවා කියලා කතා කරන්නේ ඇස ඇති කල්හි. ඒ නිසා ඇහැට පෙන්වන හේතු ටිකම රූපෙටත් පෙන්වනවා. අපි කියනවා අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා කිව්වනේ. ඒක ඇහැට කිව්වේ හේතු ටිකනේ. ඒ හේතු ටිකම රූපෙටත් කියනවා. ඒක රූපෙටත් කියන්නේ මේ පොත හැදුනේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර ටිකෙන් කියන එක නෙමෙයි. මේ රූපය පෙන්වන්න හේතුනේ ඇහැ සකස් වීමනේ. ඇහැ සකස් වෙච්ච බව සහ රූපය කියන එක වෙනමම පවතින රූපයක්. ඇහෙන්තර රූපයකුයි රූපෙන්තරක ඇහැකුයි දකින්න එපා. වර්ණ රූපය ඇහැට පතිත වෙන මේ දර්ශන කෘත්‍යය સિદ્ધ කරගන්න මේ පැත්තේ ස්වභාවයම ඇහැ වෙලා දකින්න රූපේ වෙලා. එහෙනම් ඇහැ කතා කරන්නේ රූපේ ඇති තැනක, රූපේ කතා කරන්නේ ඇස ඇති තැනකමයි. එතකොට ඒක රූපකාණ්ඩයේදී තව දුරටත් ආවරණය වෙනවා. කොටින්ම එතකොට මේ ඇහැ හේතුයි රූපෙට, රූපේ හේතුයි ඇහැට. ඇහි පැනවීමට රූපේ හේතු වෙනවා, රූපේ පැනවීමට ඇහැ හේතු වෙනවා. මේ ධර්මතා ටික හටගෙන නිරුද්ධ වෙලා යනකොට අපි තුමු චක්කු විඥානය ගැනත් ඒ කෙරෙහි නමන මානසිකාරය ඇති කලි චක්කු විඥානය හටගෙන නිරුද්ධ උනායි කියලා. මේ ධර්මතා තුන එකට හටගෙන මේක හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඇහැ රූප කලින් හටගත්ත චක්කු විඥානය පසුව හටගත්ත ධර්මයක්. නමුත් මේ ධර්මතා තුනම එකට නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වුණාට පස්සේ නැවත මේ ධර්මයන්ගේ පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඇහැට පුළුවන් කමක් තිබ්බේ නැහැ Tamanට ඕන වුණත් එක දිගට ඉන්න. රූපෙට පුළුවන් කමක් තිබ්බේ නැහැ ඇහැට පතිත වෙලා Tamanට ඕන විදිහට ඉන්න. චක්කු විඥාණයට පුළුවන් කමක් තිබ්බෙත් නැහැ ඇහැට රූපෙට ඕන විදිහට දිගටම තියෙන්න. ඒ කියන්නේ මේ හේතු ධර්මයන්ට පුළුවන් කමක් තිබුණේ නැහැ Tamanට ඕන විදිහට පවතිලා ඉන්න. ඒ ධර්මයන්ගේ ආයු සම්පතිය තියෙනකොට තිබිලා නැති වෙලා ගියා. අපි මරණ එක දුකක් නෙනේ. මරණ එක අපිට පිළීමක් නේ. එතකොට නමුත් මේ ප්‍රතිසන්දසිතින් ගෙනාවු කර්මයේ ඇතිතාක් මේකයි පැවතිලා නැති වෙලා යනවා කියන එක සිද්ධ වෙන දෙයක්. අන්න ඒ පැවැත්ම කියන එක තුල අපිට මරණය කියන එක දුකක් වෙනවා වගේම අපිට ඕන විදිහට කැමැති කාලයක් ජීවත් වෙන්න බැරි එක දුකක් වෙනවා වගේම මෙතන දුක් වේදනාවක් නෙමෙයි මේ කතා කරන්නේ දුක්ඛ ලක්ෂණයක්. හේතුවට ඕන විදිහට පවතින්නට බැරි නිසා හේතුව ක්‍රමක්‍රමයෙන් සිඳිලා යන නිසා ඒකට කියනවා පීලනාර්ථයයි කියලා. ඒක දුකේ තියෙන දුක්ඛ ලක්ෂණය. වේදනාවක් නෙමෙයි. අපි හිතට දැනෙන අනේ මට දුකයි කියන හිතට දැනෙන දුකක් හරි කයට වේදනාවයි කියන තැන වේදනාවක් ගැන නෙමෙයි මේ දුකයි කියලා කතා කරන්නේ. මේ කතා කරන්නේ හේතුවට ඕන විදිහට හේතුවට පවතින්න බෑ කියන දුක්ඛ ලක්ෂණයක් ගැන. එතකොට ඇහි තියෙන දුක්ඛ ලක්ෂණය, රූපේ තියෙන දුක්ඛ ලක්ෂණය. මෙන්න මේ දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. මෙන්න මේ දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත මේ ඇහැ පිරිසිඳ දැක්කිය යුතුයි. පිරිසිඳ දැක්කිය යුතු කොයි විදිහටද? මේ ඇහි ඇති දුක්ඛ ලක්ෂණ ටික පිරිසිඳ දැක්ක යුතුයි. ඒ නිසා හේතු ටික ඇති කල්ලි හටගත්ත සහ හේතු නැති වෙනකොට නැති වෙලා ගියා කියන මේ ලක්ෂණ ටික ඇහැ දකින්න කෙනෙකු පිරිසිඳ දැක්කිය යුතුයි. ඒකට එහා කියනවා පිරිසිඳ දැක්ක යුතු ඇහැ පිරිසිඳ දැක්ක කියලා. දුක්ඛ සත්‍ය පිරිසිඳ දැක්ක. ඇහි තියෙන ඇත්තම ස්වභාවය
එයා පිරිසිදු දැක්ක. හේතු නිසා සකස් වුණ බව සහ හේතුන්ට පවතින්නට බැරි බව නිසා නැතිව යන ස්වභාවය එයා දැක්කා. එතකොට දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්නවා කියනකොට එයා ඇහැ කියන එක පරිඤ්ඤයයි කියලා කතා කළේ ඇහැ කියලා ඔන්න ඔය ඇහැට. ඒ ඇහැ ගැන කතා කරන්නේ මේ අපි තියනවා කියලා හිතන් ඉන්න මසස්ස ගැන නෙමෙයි. ඒ ඇහැ කියලා කතා කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ දර්ශන කෘත්‍ය સિદ્ધ කරන තැන හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන මෙන්න මේ ඇහැ තමයි පිරිසිඳ දැක්ක යුතු ඇහැයි කියලා ඇහැ පිරිසිඳ දැක්ක යුතුයි කියලා යම් තැනක කතා කරනවා නම් දුක්ඛ සත්‍යයට අදාළ මේ ලක්ෂණය අපි ඇහැ කියන තැන දත යුතුයි. එතකොට චක්කුම් වික්කවේ පහතබ්බං කියලා කියනවා නම් මහණෙනි ඇස ප්‍රහාණය කළ යුතුයි කියලා තියෙනවා. දුක්ඛ සත්‍ය ප්‍රහාණය කරන්න කියන්නේ නැහැනේ. දුක ප්‍රහාණය කරන්න කියන්නේ මේ දුක ප්‍රහාණය කරන්න කිව්වොත් එහෙම ජීවත් වෙන්න බැරි වෙනවා. ජීවත් වෙන්න බැරි වෙනවා කියන්නේ සෝපදිශේෂ නිබ්බාණයක් නැති වෙනවා. රහතන් වහන්සේට පැවැත්මක් නැහැ. ඇයි ආයතන ටික නැති කරලම දාන්න වෙනවා. ඒ කියන්නේ ආයතන ටික කියන්නේ මේ ඇස කනනාසය දිව ශරීරයේ මනස නැති වෙන්නම වෙනවා නිවන් දකින්න නම්. ඒක ප්‍රහාණය කළ කිරීම නිවන වුණොත් එහෙම. ඒ නිසා චක්කුම් පහතබ්බං කියනකොට ඇහැ ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ මේ අර දුක්ඛ සත්‍යයේ කතා කරපු දර්ශන කෘත්‍ය સિદ્ધ කරන්නා වූ ඇස ප්‍රහාණය කළ යුතුයි කියන එකෙන් නෙමෙයි. එතන ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ සමුදය සත්‍යය. සමුදය සත්‍යයට අදාළ ඇහැ මොකද්ද? යම් ඇහැක් අර දර්ශන කෘත්‍ය સિદ્ધ කරලා ඉතුරු නැතුව නැති වුණා නම් ඒ නැති වුණු ඇහැ පිළිබඳව අපේ හිත නැවත ඇසුරු කරනකම තියෙනවා නම් ඔබ වහන්සේලාට මගේ උන තමන්ගේ උන ඇහැක් ගැන හැඟීමක් තියෙනවා නම් අන්නේ මම උන මගේ උන තමන්ගේ ඇහැ කියන එක ප්‍රහාණය කළ යුතු හැක් එක. ඒ ඇහැ ප්‍රහාණය කළ යුතුයි. ඒ ඇහැ ප්‍රහාණය කළ යුත්තේ අර දුක්ඛාර සත්‍යයේ ඇහැ කියලා කතා කරපු තැනට හිත තියලා. එතනට හිත තියෙනකොට ඔබ වහන්සේලාට පේනවා මම මගේ වශයෙන් අල්ලගන්න ඇහැක පැවැත්මක් නැහැ කියන එක. එතකොට ඔබ වහන්සේලාට පේනවා ඇහැ කියන එක හටගෙන නිරුද්ධ වුණ දෙයක් විදිහට. එතකොට මේ එක දිගට මට මේ ඊයේ තිබුණු ඇහැ තාම තියෙනවා මිට මොහොතකට කලින් තිබුණු ඇහැ තාම තියෙනවා කියලා අපිට එතන ඇති කරගන්න වැරදි සහගත දෙයක් උපදින්නේ නැහැ. එතකොට අන්න ඒ උපාදාන වශයෙන් අල්ලගන්න ඇහැ මම කරගන්න ඇහැ මගේ කරගන්න ඇහැ කියන මට්ටම ප්‍රහාණය කළ යුතු මට්ටමක්. සමනුපස්සනා සූත්‍රය කතා කරනකොට මීට පෙර අපි කතා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවානේ අස්මීති තස්ස අවිගතේ පංචන්නං ඉන්ද්‍රියාණං අවක්ඛන්ති යෝති. වෙමි කියන හැඟීම දුරු නොවුණු කල්ලි පංචේන්ද්‍රයන්ට බැස ගැනීම වෙනවා කියලා දෙයක්. පංචේන්ද්‍රයන්ට බැසගත්තට පස්සේ මම වෙමි කියන හැඟීම එයාට ඇහැ පැත්තෙන් තියෙනවා. එතකොට මේ ඇහැ නියුක්ත මාව හම්බ වෙනවා. මම වෙමි කියන හැඟීම යම් අරමුණක තිබුණොත් ඒ වෙමි කියන කෙනාට මේ මගේ ඇහැ මේ මගේ කය මේ මගේ රූපයයි කියලා මේ අසාදී මේ ධර්මයන් ගැන ඉන්ද්‍රයන්ට බැසගෙන අංගපච්ඡංග සමන්නාගත පුද්ගලයෙක් හම්බ වෙනවා. ඒ කියන්නේ අංගපසංගින් යුක්ත පුද්ගලයෙක් හම්බ වෙනවා. දැන් ඔබ වහන්සේලාට මමයි කියලා හිතනකොට මේ විදිහට S2 මූණ කට නැහැ තියෙන මේ මිනිස්සෙක් කියන හැඟීම ඔබ වහන්සේලාට තියෙනවනේ. අන්න ඒකට තමයි කියන්නේ ප්‍රහාණය කළ යුතු මට්ටමේ ඇහැ කියලා. ප්‍රහාණය කළ යුතු මට්ටමේ කන, ප්‍රහාණය කළ යුතු මට්ටමේ නාසය. ඔබ වහන්සේලාට යම් කිසි විදියකින් රූප දැකපු රූප හම්බෙනවා නම් රූප දැකපු කෙනාව හම්බෙනවා නම් ඒ මට්ටමේ ඇහැ රූප දෙක ප්‍රහාණය කළ යුතුයි. එතකොට ඒක අයිති සමුදය සත්‍යයට. ඒක අයිති තෘෂ්ණාව නිස්සිත භාවයට, කෙලෙස් සහිත බවට. ඒක අයිති ප්‍රහාණය කළ යුතු බවට. එතකොට අපි කිව්වා පරිඤ්ඤයයි කියලා ඇහැ ඒ වගේම පහතබ්බයි කියලා ඔන්න ඔය දෙකෙන් දත යුතුයි. එතකොට අපිට හම්බෙනවා ඇහැ කියන එක සච්චිකාතබ්බයි සාක්ෂාත් කළ යුතුයි. එතකොට කොහොමද ඇහැ කියන එක සාක්ෂාත් කළ යුතු වෙන්නේ? ඇහැ අපි දෙපැත්තකින් සාක්ෂාත් කළ යුතු වෙනවා. එක පැත්තකින් ඇහැ සාක්ෂාත් කළ යුතුයි. ඇහැ කියන ඒ දේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් විදිහට ඇහැ සාක්ෂාත් කළ යුතුයි. ඒකට කියනවා ඇහි Nirodhe සාක්ෂාත් කරනවා කියලා. ඇහැ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වූ බව සාක්ෂාත් කළ යුතුයි. ඇහැ හටගෙන නිරුද්ධ වූ බව සාක්ෂාත් කරනකොට අපි ඔන්න ඇහැ සච්චිකාතබ්බුණ ඇහැ සාක්ෂාත් කළා හේතු නිසා හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන දුක්ඛ ලක්ෂණය තමයි දැක්කේ. හැබැයි දුක්ඛ ලක්ෂණය
දැකීම තුළ ඇහි Nirodhe සාක්ෂාත් කිරීම සිද්ධ වුණා. ඇහි Nirodhe යම් කෙනෙක් සාක්ෂාත් කරනකොට තව පැත්තකින් ඇහැ සාක්ෂාත් කරනවා. ඒ මොන පැත්තෙන්ද? අනුත්පාද නිරෝධ වශයෙන්. අනුත්පාද නිරෝධය කියලා කිව්වේ අපි ඇහැක් උපදව ගත්තා නම් අර සත්වේකුට හටගන්න, පුද්ගලයෙකුට හටගන්න ඇහැ කියලා දෙයක් අපි සකස් කරගත්තා නම් අන්නේ සත්වේකුට පුද්ගලයෙකුට හටගත්තා වූ ඇහැ කියන තැන අනුත්පාද නිරෝධයකට ලක් කළා. එතකොට ඇහැ සාක්ෂාත් කළ යුතුයි කියන තැනකින් ඇහැ දෙපැත්තකින් සාක්ෂාත් කළා. හටගෙන නිරුද්ධ වූ ස්කන්ධයන්ගේ ක්ෂණික නිරෝධයේ පැත්තෙනොත් ඇහැ කියන එක නිරෝධයේ පැත්තෙන් සාක්ෂාත් කළා. ඇහැ කියන එක පුද්ගලයෙක් විදිහට ආය හමුවන්නේ නැහැ කියන එකෙන් අනුත්පාද නිරෝධ වශයෙන් සාක්ෂාත් කළා. එතකොට අපි ඇහැ කියන එක සාක්ෂාත් කිරීමේදී ඇහැ කියනකොට අපිට ධර්මතා දෙකක් විදිහට සාක්ෂාත් කළ යුතුයි. හටගෙන නිරුද්ධ වූ ධර්මයේ නිරුද්ධ වූ ධර්මයේ හැටියට සාක්ෂාත් කළ යුතුයි. ඒ වගේම ඒ තුලම සාක්ෂාත් වෙනවා. එහෙනම් සත්පුද්ගලයෙකුගේ ඇහැක් හමු නොවන නිසා අනුත්පාද නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. එතකොට සච්චිකාතබ්බයි කියලා සාක්ෂාත් කළ යුතුයි ඇහැ කියන තැන. ඇහැයයි කියන තැනින් ඔබ වහන්සේලාට හම්බෙන්නේ නිවනේ පණිවිඩය. ඇහැ සාක්ෂාත් කරනකොට ඇහෙන් යුක්ත පුද්ගල භාවයේ නූපදීමට ගිහිල්ලා හේතු නිසා සකස් වුණ ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක පිළිබඳව දැක්මක් ඇති වෙලා. එතකොට ඒ හේතු නිසා හටගත්තු ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එකත් නිරෝධයක්නේ. හටගත්තු ධර්මයේ නැති වෙනවා කියන එක නිරෝධයක්. අන්නේ හටගත්තු ධර්මයේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා නිරෝධය දකින්නකම ඒකට අපි කියනවා නිරෝධ සත්‍ය කියලා. ඒ නිරෝධය පිළිබඳව අවබෝධ කරගන්න කමට කියනවා නිරෝධ සත්‍ය කියලා. තව පැත්තකින් තණ්හාවගේ නිර්වශේෂ නිරෝධයනේ ආයි කතා කරන්නේ. තණ්හාව ශේෂයක්වත් නැතුව තණ්හාව දුරු කළා කියන එක. එතකොට ඒක අපි ප්‍රහාණය කළ නිරෝධයක්. තේරුණාද? එක පැත්තකින් හටගෙන නිරුද්ධ වෙන එක අවබෝධ කරලා නිරෝධය අවබෝධ කළා. ඒක කොහොමත් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වෙන එක නිරුද්ධයි කියලා අවබෝධ කළා. ඒකට කියන නිරෝධය අවබෝධ කළා කියලා. තව පැත්තකින් ඇහැ කියන දේ අනුත්පාදයකට ලක් කළා. ලෝකේ ඇහැ තියෙනවයි කියලා සත්පුද්ගල සංඥාවකින් ඇහැ ඇසුරු කරනවා කියනකම නොහට ගැනීමට ලක් කළා. ඒකට කියන අනුත්පාද නිරෝධය කියලා. එතකොට ඇහැ කියන එකේ නිරෝධය දෙපැත්තකින් අපි සාක්ෂාත් කරලා තියෙනවා. එකක් තමයි සච්චිකාතබ්බ විදිහට අපි දැකලා තියෙනවා ඇහැ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දුක්ඛ සත්‍ය පැත්තෙන්. අනිත් එක ඇහැ කියලා සත්පුද්ගලයෙකුට හම්බෙන ඇහැ කියන තැනින් අනුත්පාද නිරෝධයේ පැත්තෙන්. එතකොට නිරෝධ දෙකක් විදිහට ඇහැ සාක්ෂාත් කරලා තියෙනවා. ඔන්න අපි ඇස් තුනක් ගැන කතා කළේ. එක ඇහැ පිරිසිඳ දැක්ක යුතුයි, අනිත් ඇහැ ප්‍රහාණය කළ යුතුයි. එතකොට අනිත් ඇහැ සාක්ෂාත් කළ යුතුයි. සාක්ෂාත් කළ යුතුයි කියන තැනින් කතා කළා. අනිත් දෙක පැත්තටම නැඹුරු වෙලා නැවත හටගෙන නිරුද්ධ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන කම සාක්ෂාත් කළා. ඒකට කියනවා අපි ස්කන්ධයන්ගේ Nirodhe දැක්කා කියලා. එතකොට ඇහැ නැවත නොහට ගන්න බවට පත් කළා. නොහට ගන්න බවට පත් කළා කියලා කියන්නේ ඇහැ පුද්ගලයෙක් මම වගේ වශයෙන් අල්ලගන්නකම ඒ අල්ලගන්න පුළුවන් ඇහැ නැවත නොහට ගන්න බවට පත් කළා. ඒකට කියනවා අනුත්පාද නිරෝධය කියලා. එතකොට ඇහැ කියන එක අපි අනුත්පාද නිරෝධ වශයෙන් සාක්ෂාත් කළා. එතකොට සාක්ෂාත් කළ යුතු ඇහැ නිරෝධයට අයිති දෙයක් හැටියට අපි දැක්කා. එතකොට ඔන්න ඇහැ කියන එක පිළිබඳව අවබෝධ කරන ධර්මයේ විග්‍රහ වෙන අවස්ථා තුනක් පිළිබඳව තමයි මේ අපි කතා කරේ. එතකොට ඇහැ පිළිබඳව ඔය කතා කරන ආකාර ටික අපි නොදැනගත්තොත් ප්‍රශ්නයක් වෙනවා. චක්කුම් බික්කවේ අනිච්ඡං සංකතං කියලා කතා කරනවා නම් ඒ කතා කරන්නේ මොන ඇහැද? පිරිසිඳ දැක්ක යුතු ඇහැ ගැන. අසානිත්‍යයි කියලා කියන්නේ සංකතයි කියලා කියන්නේ අර හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ඇහැ ගැන. ඒ වගේම යම් තැනක කතා කරනවා නම් මහන්නි යමක් ඔබලගේ නොවේ නම් ඒ ප්‍රහාණය කරව. මහණෙනි ඇස උඹලගේ නෙමෙයි, රූප උඹලගේ නෙමෙයි. මේ ඇස රූප ප්‍රහාණය කරව කියලා කතා කරනවා නම් ඒ
අපේ නොවන ප්‍රහාණය කළ යුතු ඇහැ රූප මොනවාද? ඒක පහතබ්බ මට්ටමේ සමුදය සත්‍යයටයි තිදේ. ඊට පස්සේ ඇහැ කියන එක සාක්ෂාත් කළ යුතුයි කියලා කතා කරන තැන් තියෙනවා නම් සාක්ෂාත් කළ යුතුයි කියලා කතා කරන්නේ Nirodheට අයිති මට්ටම. එතකොට ඇහි යථාභූත පැවැත්ම දකින්න කියලායි කියන්නේ. ඇහැ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක මත ඇහි Nirodhe සාක්ෂාත් කළා. ඇහැ කියන එකේ පුද්ගල භාව වශයෙන් අල්ලගන්නගෙන කෙනෙකුගේ ඇහැ හදාගන්නකම නොහට ගැනීමට ලක් කළා. මේ දෙපැත්තෙන්ම ඇහැ කියන එක සාක්ෂාත් කළා. ওই විදිහටම රූපයත්, ওই විදිහටම කන ශබ්දයත්, ආයතන ටික ඔක්කොම ওই විදිහට අපි කතා කරලා බලනකොට අපිට ওই ආයතන ටික ඔක්කොම ওই විදිහට කතා කරන්න පුළුවන්. එතකොට ওই විදිහට ආයතන ටික ඔක්කොම කතා කරලා බලනකොට අපිට හම්බ වෙනවා ඇත්තටම නිවන කියන්නේ මොකද්ද? Nirodhe කියන්නේ මොකද්ද කියලා. එතකොට නිවන කියලා කියන්නේ සාක්ෂාත් කළ යුතු ධර්මතාවයේ සාක්ෂාත් කිරීම නම් මේ ආයතන 6 හටගෙන ආයතනයන් නිරුද්ධ වෙනකම සාක්ෂාත් කරපු බව තමයි නිවන. එතකොට ආයතන 6කින් යුක්ත පුද්ගල බියක් හම්බ වෙනකම ආයතන 6 කෙනෙකුගේ වෙනකම ඒ දේ නැවත ඇසුරු කරන්න පුළුවන්කම තියෙන එක අනුත්පාදයට ගියපු එක තමයි ප්‍රහාණය කිරීම. ඒක ප්‍රහාණය කළා. ඒකට කියනවා ආයතන 6 නැවත හටගන්නේ නැහැ කියලා. සලායතන නිරෝධයි කියලා. එතකොට සලායතන නිරෝධය පිළිබඳව බැසගත්ත සලායතන හටගෙන නිරුද්ධ වුණා කියලා අවබෝධ කරපු නිරෝධයට කියනවා නිවන කියලා. නැවත ආයතන නොහට ගන්න බවට පත් කරපු එකට කියනවා ප්‍රහාණය කළ යුත්තේ ප්‍රහාණය කළ අනුත්පාද නිරෝධය කියලා. එතකොට හටගෙන නිරුද්ධ වූ බව නිසා නිරෝධය අවබෝධ වෙලා නැවත අනුත්පාදයට ගියපු බව නිසා නිරෝධය අවබෝධ කළා. ওই දෙපැත්තෙන්ම අවබෝධ කළ නිරෝධයේ නුවණක් තියෙනවා රහතන් වහන්සේ කියන තැන. එතකොට රහතන් වහන්සේට නැවත නැවත හටගෙන පවතින ආත්ම භාවයක් විදිහට හම්බ වෙන දෙයක් හම්බ වෙන්නේ නැහැ. නැති බව නිසා නැවත නැවත ආයතනයක් හම්බ වෙන්නේ නැහැ. රහතන් වහන්සේට චක්කායතනේ නැහැ. සෝතායතනේ නැහැ. ආයතන කෘත්‍යයක් සිද්ධ වෙන්නේ නැහැ. ආයතන පැවැත්මක් නැහැ රහතන් වහන්සේට. ඇයි රහතන් වහන්සේ කියලා කියන්නෙම සාක්ෂාත් කළ යුතු ධර්මයේ සාක්ෂාත් කරගත්ත නුවණකට. එතකොට මේ ධර්මය සාක්ෂාත් කළේ හටගෙන නිරුද්ධ වූ නිරෝධයේ වශයෙන් නැවත නොහට ගැනීමට යන අනුත්පාද වශයෙන්. එතකොට හටගෙන නිරුද්ධ වුණා කියන එක ඇතුලේ තියෙනවා ඒ ඇහැ නැවත හම්බ වෙන්නේ නැහැ කියන එක. එතකොට මීට මොහොතකට කලින් රූප පෙනුන ඇහැ නැවත දකින්න පුළුවන් කමක් නැති බව දන්නවා. එතකොට එක දිගට පවතින ඇහැක පැවැත්මක් නැහැ එතන. හටගෙන නිරුද්ධ වූ ධර්මයන් හටගෙන නිරුද්ධ වූ බවට නුවණයි. පැවැත්මක් නැති බවට නුවණයි. අන්න ඒ නිසා දුක්ඛ සත්‍ය විදිහට එක දැක්කා. සත්පුද්ගල භාව වශයෙන් පවතින ඇහැ අනුත්පාදයට ගිය නිසා නැවත ඇහැ කෙරෙහි නැඹුරු වෙන කම නැති වුන නිසා නැවත ආයතනයන් නොහට ගන්නවා කියලා කියනවා. ඒ නිසා ඒ නොහට ගන්න අනුත්පාද සංඛ්‍යාත නිරෝධය තෘෂ්ණාව ප්‍රහාණය කිරීමෙන් උපදවගත් දෙයක්. ඒ තෘෂ්ණා ප්‍රහාණයෙන් උපදවගත් නිරෝධය නිරුද්ධ වූ ඇහැගෙන නිරුද්ධ වූ දේ නිසා දැක්ක නිරෝධයත් කියන දෙකේම එකතුව ගත්තට පස්සේ නිරෝධ ආර්ය සත්‍ය කියලා කතා කරනවා. එතකොට රහතන් වහන්සේ කියන තැන සලායතන නිරෝධයක් යයි කියලා හමු වෙන තැනගෙන. ඉතින් ධර්මයේ විමසනකොට ඔන්න ඔය පරියාය නැතිනම් ඔන්න ඔය ක්‍රමවේදය හොඳට හිතේ තියාගත යුතු ක්‍රමයක්. හොඳට හිතේ තැබිය යුතු දෙයක්. එතනට සාධාරණව එතනට සාපේක්ෂව තමයි අපිට ධර්මයේ ගැන පරිශීලනය කළ යුත්තේ. එතකොට අපිට සමහර තැනක එක එක විදිහට ඇහැගෙන කතා කරලා තියෙනවා නම් ඒ කතා කරලා තියෙන ඇහැගෙන අපිට තේරුම් ගන්න පහසුවෙන් පුළුවන්කම තියෙනවා. මේ මොන පරියායෙන්ද කතා කරන්නේ කියලා. එතකොට ප්‍රශ්න එන්නේ නැහැ. ඇහැ රූප චක්කු විඥාන ආදී ඔය හැම ධර්මයක්ම ඒ විදිහටම තමයි කතා කරන්නේ. එතකොට කන සද්ද සෝත විඥාන ආදී හැම ධර්මයක්ම ওই පරියායට අනුව තමයි කතා කරන්නේ. එතකොට ඒකේ තියෙනවා සාක්ෂාත් කළ යුතු දෙයක්, සාක්ෂාත් පිරිසිඳ දැක්විය යුතු දෙයක්. පිරිසිඳ දැක්විය යුතුයි කියන්නේ පවතින ඇත්තටම යථාභූතය. ඊට පස්සේ ඒක යථාභූත ස්වභාවයේ දකින්නකොට ප්‍රහාණය වෙන මට්ටමක් තියෙනවා. ඒ තමයි ප්‍රහාණය කළ යුතු මට්ටම. එතකොට ඒ දෙකම අවබෝධ කරගෙන ප්‍රහාණය වෙනකොට ඒකට කියනවා නිරෝධය කියලා සාක්ෂාත් වෙන දේ. ඒ සඳහා තමයි ආර්ය අෂ්ටාංගික
මාර්ගය කියන නිරෝධ සත්‍ය වැටෙන්නේ. ඔන්න ඔය දහම් පරයයට අපිට චතුරාර්ය සත්‍යයට ගලපා බලනකොට ඔය ආයතන ධර්මතා ටික ඔය කියන ප්‍රභේදය අපිට හම්බ වෙනවා. ඒ හම්බ වෙන ප්‍රභේදයේ පිළිබඳව අපි දැනුවත්ව තිබීම බොහෝම වැදගත් කාරණා විශ්ලේෂණය කරගන්නකොට මොන තැනද මේ කතා කරන්නේ? මේක දුක්ඛ සත්‍යයටද අයිති, සමුදය සත්‍යයටද අයිති, නිරෝධ සත්‍යයටද අයිති කියලා අපිට නිශ්චය කරගැනීමේ පහසුව එතකොට තියෙනවා. ඒ නිසා ඒක පරිශීලනය කරන්න. ඒකෙදි ප්‍රශ්න ගැටලු තියෙනවද මොනවා? එහෙනම් හොඳයි හැමදෙනෙක්ම කල්පනා කරගන්න අද ධර්ම ශ්‍රවණය කරලා සාකච්ඡා කරලා මේ සිද්ධ කරගත් සියලු කුසල ධර්මයන් අපි අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි අපේ මාංකඩොළ සුදස්සන ස්වාමීන් වහන්සේට අපේ ආකරුණාදත්තන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමට මුතුන් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදා කියලා. ඒ වගේම මේ සීල කුසලය ආරණ්‍ය ක්ෂේත්‍ර ආදී කුලිත මේ ස්ථාන ආදී කුලිත ආදී සිල් දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වුණොත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක් වේවා. ඒ වගේම සියලුම ඥාතීන්ටත් ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ මේ රෝගී තත්ත්වයන් හේතුවෙන් මේ පරිලෝක යන පින් බලාපොරොත්තු වෙන යම් සත්වෙක් සිටිනම් ඒ සියලුම සත්වයින්ටත් මේ සියලු පින් සතුටින් අනුමෝදන් කරමු. ඒ තන්ද සුඛිත මුදිත වෙත්වා ධර්ම අවබෝධය කරත්වා කියලා සාදු කියන්න. මේ සියලු කුසල ශක්තිය වහන්සේ හැම දිනාටමත් ඒ වගේම අද මේ කාල පරිච්ඡේදය තුළ මේ ඇතිව තිබෙන වසංගත තත්වයෙන් අපේ රට නිදහස් කර ගැනීම සඳහා අපකප වෙන අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන රජයටත් වෛද්‍ය ක්ෂේත්‍රයේ සියල්ලන්ටමත් ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ පොලිසිය වගේම ආරක්ෂක අංශවල සියලු දෙනාට ස්වේච්ඡා සංවිධානවල ඒ කටයුතු කරන සියලුම විශ්වවිද්‍යාලවල ආදී ඒ සියලුම පින්නතුන්ටත් අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම දුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා කියලා. ඒ වගේම අපිට සිව්පසයෙන් උපස්ථාන කළ සහකරන විදේශගත වූ බොහෝ පිරිසක් ඉන්නවා රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙලා මුහුණ පාලා. ඒ හැම දිනාටමත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ඉක්මන් සුවය නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා අපි එයට පින් අනුමෝදන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.